මාතෘකාවට මෙහෙමයි අපි මේ ළමයාගේ රෑන්ක් එක 21 කුරුණෑගල දිස්ත්‍රික්කයේ 21 මට කියන්න අමතක වුණාද මන්දා කුරුණෑගල දිස්ත්‍රික්කයේ 21 ඉතින් ඇත්තටම මම බලාපොරොත්තු වුණා මෙයා පළවෙනි 10 අතරට එයි කියලා. මොකද ගොඩක් මහන්සියෙන් වැඩ කළා. ගොඩක් අභියෝග වලට මුහුණ දුන්නේ ඇත්තටම නිරෝධායනය වෙන්න කාත්තන් කුඩිද කොහෙද ගිහිලා දවස් 14ක් ඉඳලත් ආවේ. ඒ දවස්වල මට කෝල් කර කර කෙන්දිරි ගගා කියනවා නේස බලන්නකො හිත එක තැනක නෑ මේ හිත අවුල් මේ පාඩම් කරන්න ඉතින් මම අමාරුවෙන් හිත හදලා එහෙත් ඉන්න ගමන් ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ කරගෙන කොහොම හරි ඉතින් එයා නම් ගොඩ ගියා. නමුත් අර එයාට තව චුට්ටක් SFT වලට පොඩි තල්ලුවක් හම්බුණා නම් මම හිතනවා එදා එයා කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමාජයට මුල් 10 අතර බොහෝ විට ඉඳීවි කියලා. රයිට්. ඉතින් මට සතුටුයි. මගේ සබ්ජෙක්ට් එකටම ඒ දෙකක් ගත්ත. ළමයෙක් විදිහට ප්‍රතිඵල 100%ක් දෙනවා. කිසිම ළමයෙක් ෆේල් නැහැ. ඒ ගැන ආඩම්බරයෙන් කියනවා. හැබැයි හැමෝටම ඒත් නැහැ. හැමෝටම ඒ තිබ්බොත් ඒ ඔක්කොම කැම්පස් යනවනේ ඊට පස්සේ. හැමෝටම ඒ නෑ. ඒත් තියන අය ඉන්නවා, බීත් තියන අය ඉන්නවා, සීත් තියන අය ඉන්නවා, එසුත් තියෙනවා. හැබැයි අවංකවම කියන්නේ එක්කෙනෙක්වත් ෆේල් නෑ. කිසිදු ඇග්ඩි වලටවත් BST වලටවත් එකදු F එකක්වත් නෑ. දැනට කතා කරපු සියලු ළමයිගෙන් එකදු F එකක්වත් නෑ. එක අවුරුද්දකවත් හිටින්නෙත් නෑ සාමාන්‍යයෙන්. අනිවාර්යයෙන්ම දුර්වල ළමයා පවා S එකකට හරි තල්ලු කරනවා අවසාන කාලේ බලෙන් හරි පේපර්ස් ලියවලා. හරි බලෙන් හරි පේපර් ලියවන්න ගෙන්නලා S එකකට හරි තල්ලු කරලා දෙනවා. ඒ නිසා එකදු F එකක්වත් නෑ. A B C ඔය ටික ඉතින් තියෙනවා. A B C S එසුත් එක ළමයේද කොහෙද S3 ඒ සබ්ජෙක්ට් තුනටම S3ක් තමයි යට තියෙන්නේ. ඒක නිසා ඉතින් කලබල වෙන්න දෙයක් නැහැ. ඔය වගේ මට 2017 හරි අපූර්ව සිද්ධියක් වෙනවා පොතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ඒත් B2 S1යි. ඒ ළමයාටත් B2 S1යි. ඒ ළමයා පුත්තලම් දිස්ත්‍රික්කයේ සාමාන්‍ය රිසල්ට් එක පල්ලෙහැ මට්ටමේ කියන්නේ B2 S1 කියලා කියන්නේ ටික ඉහළ රිසල්ට් එකක්. එයා පුත්තලම් දිස්ත්‍රික්කයේ අවුරුද්දේ 4 හරි B2 S1 4. හරි B2 S1 4. ඉතින් B ඒත් මගේ සාමාන්‍ය මෙහෙමයි. මගේ ක්ලාස් එනවා නම් ගොඩක් දුරට BST එකයි දෙකටම එනවා. හරිද? ඒ සාමාන්‍යයෙන් ඒ ළමයි එහෙම ගොඩක් අය එහෙම ආවා. මේ ඇග්ඩි BST දෙකටම එනවා. ඔය බැච් වල ඔය මේ පාරේ දෙක ගත්ත ළමයාත් ඇග්ඩි BST දෙකටම ආවා. මොකද අර එකම ගුරුවරයාගෙන් ඉගෙන ගන්නකොටත් ඒකේ පොඩි වාසියක් තියෙනවා. ඒ දෙක බැලන්ස් කරලා ඒ දෙකේම තියෙන කරුණු අරගෙන උගන්නන නිසා. හරි. ඒක වෙනම කාරණයක් මම කිව්වේ. ඒකෙන් අදහස් කරන්නේ ඔයාලා මගේ දෙකටම එන්න ඕන කියලා. ඉතින් මේ ළමයාගේ පුතේ SFT වලට S කියලා කියන්නකෝ. හරි. ඒ ළමයාගේ SFT වලට S හැබැයි ඒ අවුරුද්දේ එයා පුත්තලම් දිස්ත්‍රික්කේ 4. හරි. පුත්තලම් දිස්ත්‍රික්කේ 4. ඉතින් මේ ළමයාට මේ ළමයාගේ තරද සහ ඒ ගුරුවරයාගෙත් යම් වගකීමක් තියෙනවම නැහැ කියලා කියන්නේ. ඒ ගුරුවරයාත් චුට්ටක් මේ ළමයා දක්ෂ ළමයෙක් නේ කියලා පොඩ්ඩක් අවධානයෙන් බලලා මෙයාව තව චුට්ටක් තල්ලු කරලා මෙයාව 100කට අරන් ගිහිල්ලා දුන්නා නම් හරි මෙයාව 100කට අරන් ගිහිල්ලා දුන්නා නම් ගොඩක් දුරට මෙයා පුත්තලම් දිස්ත්‍රික්කේ පළවෙනි. හරි ගොඩක් දුරට මෙයා පුත්තලම් දිස්ත්‍රික්කේ පළවෙනි. හරි ඉතින් මේ අවුරුද්දෙත් ඉතින් ඒ වගේම සිද්ධියක් තියෙන්නේ අර B2 S1 ළමයාගේ S1 100ක් වුණා නම් එයා ඇත්තටම කැම්පස් යනවා. ඉතින් ප්‍රශ්නයක් ඉතින් ගැටලු තමයි ඉතින් කරන්න දෙයක් නෑ. තමන්ට ලැබෙන දේ තියෙනවානේ. ඉතින් ඒ ලැබෙන විදිහට තමයි හැමදේම ලැබෙන්නේ. අපි පාඩමට යමු නේද? ගොඩක් දේවල් කිව්වා ඇති. ළමයි මැසේජ් කරනවා මම හිතන්නේ ඇති උගන්වන්න කියලා වෙන්නේ නැති කියන්නේ. ඒත් බලෙන් හරි කිව්වා ඒ ටික. මැසේජ් බැලුවේ නෑ. මැසේජ් බැලුවොත් මට නවත්තන්න හිතෙනවනේ. හරි. පුතේ එන්න අපි ගිය අවසාන ක්ලාස් එකේ ඉරිදා නිකලේ මෙන්න මෙතනින් නැවැත්තුවා. ඒ කියන්නේ අපි නිරුපාංශු වගාව පටන් ගත්තානේ. හරි මතකයිනේ නිරුපාංශු වගාව පටන් ගත්තා. අර නිර්පාංශ වගාව කිව්වේ පස භාවිත නොකර සිදු කරන වගා ක්‍රමයක් කියලා කිව්වා. එතනදී පස හැර වෙනත්
ඝනමාධ්‍ය එහෙම නැත්නම් දියරමේ මාධ්‍යයක් හෝ කිසිදු මාධ්‍යයක් නොමැතිව අවකාශයේ මුල් පිහිටුවලා අපි වගා කරනවා. ඒකට සාමාන්‍යයෙන් අපි කියනවා වාගත වගාවක් නැත්නම් මාධ්‍ය. ඒකට වාතයේ විදිහට තමයි සැලකන්නේ. පැහැදිලිද? අපි ওই කාරණා ටික කතා කළා. ඊට පස්සේ මම ඔයාලට කියලා දුන්න පොතේ මේ නිර්පාංශු වගාව කොයි වගේ අවස්ථාවලදී අපිට භාවිත කරන්න වෙන්නේ. ඒ කියන්නේ දැනට මේ ප්‍රදේශයේ තියෙන මේ භූමියේ තියෙන පස භෝග වගාවට නුසුදුසු තත්ත්වයේ තියෙනවා නම් අධික ලෙස ලවණීකරණය වෙලා ආම්ලික වෙලා විශාල ලෙස හායනයට ලක් වෙලා මෙවැනි හේතු නිසා වගාවට නුසුදුසු පසක් නම් අපිට එවැනි ප්‍රදේශවල මම කිව්වා නිර්පාංශු වගාව යොදා ගන්න පුළුවන්. ඊළඟට කිව්වා පස සීමිතයි නම් භූමිය සීමිතයි නම් අපි හිතුවොත් කොළඹ වගේ නාගරික ප්‍රදේශයක වගේ හරි අපිට භූමිය සීමිත වෙනකොට පොතේ වගා කරන්න පස භාවිත කරන්න බෑ. එවැනි අවස්ථාවලත් අපි කිව්වා නිර්පාංශු වගාව භාවිත කරන්න පුළුවන් කියලා. එතකොට මේ නිර්පාංශු වගාව සඳහා මම කියවනේ අපිට පස භාවිත කරන්න බෑ. හරි. හැබැයි පස නොවන වෙනත් ඝන මාධ්‍යයක් පාවිච්චි කරන්න පුළුවන්. පස නොවන වෙනත් ඝන මාධ්‍යයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඔය පස නොවන වෙනත් ඝන මාධ්‍යයක් භාවිත කිරීමේදී පුතේ අපි සලකා බැලිය යුතු කරුණු පහක් මම ඔයාලට අවසාන ක්ලාස් එකේදී කියලා දුන්නා. ඒ කරුණු පහම එකින් එක මතක් කිරීමකට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතනවා ඔයාලා හැමෝම ඒ කරුණු පහ පාඩම් කරලා දැන් මතකේ තියාගෙන ඇති. ඊළඟට අද අපිට මුලින්ම කතා කරන්න තියෙනවා අපි මේ භාවිත කරන ඝන මාධ්‍යයට තිබිය යුතු ගුණාංග කීපයක් තියෙනවා පුතේ. අන්නේ ගුණාංග ටික මම ලයිස්තුගත කරලා තියෙනවා. අපිට ලියන්න දෙයක් නැහැ. අපි මේ ගුණාංග ටික පොඩ්ඩක් කියව ගමු. බලන්න පළවෙනි එක කියනවා පුතේ නම්‍යශීලී වෙන්න ඕන. නම්‍යශීලී කියලා කියන්නේ අපිට අවශ්‍ය විදිහට මං කියන එක හෙන්නේ නැද්ද? මෙහාට ඒ හැඩය වෙනස් කරලා භාවිත කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. ඔන්න පළවෙනි එක නම්‍යශීලී. දෙවෙනි එක කියනවා මනා වාතනය පැවතීම. හරි. ඒ කියන්නේ හොඳ මූල පද්ධතියද හොඳ වායු සැපයීමක් හොඳ වාතනයක් ලබා දීමේ හැකියාව තියෙන්න ඕන කියලා අපි කියනවා. පැහැදිලිද? ඊළඟට තුන්වෙනි එක කියනවා මනා ලෙස ජලය වහනය වීම. ඒ කියන්නේ වැඩිපුර තියෙන ජලය හොඳින් වහනය වීමේ හැකියාවක් තියෙන්න ඕන. ඒකයි කියන්නේ මනා ජල වහනයක් තියෙන්න ඕන. හතරවෙනි එක කියනවා හොඳ ජලය රඳවා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන පොතේ. පස්වෙනි එක කියනවා ස්වාරක්ෂක ගුණයක් තියෙන්න ඕන. ස්වාරක්ෂක ගුණය කියන්නේ මොකක්ද කියන එක එහා පැත්තේ තමයි තියෙන්නේ. හරිද? එහා පැත්තේ පොතේ අංක 6 කියලා තියෙනවනේ. තියෙනවනේ අංක 6 කියලා. ඒක අංක 6 නෙමෙයි පොතේ. ඒක අර ස්වාරක්ෂක ගුණය කියන එක පැහැදිලි කරන එක තියෙන්නේ. හරි ස්වාරක්ෂක ගුණය කියන එක පැහැදිලි කරලා තියෙන්නේ. ඔව් කියන්න උමේෂ් මොකද්ද ගැටලුව? ඉන්න මම මැසේජ් ටික බලන්න. ඔයාලා මොනවද දන්නේ අතට දාලා තියෙන්නේ? කවිෂ නෑනේ ක්ලාස් එකට ජොයින් වෙලා. එන්න කියන්නකෝ කවිෂට. කවිෂට එන්න කියන්න. කවිෂ නෑනේ ලිස්ට් එකේ. දෙලිෂාන් කො නෑනේ වෙන කොහේ හරි එකකට සෙට් වෙලාද දන්නේ. පෙන්නන්නේ නෑනේ. අයියෝ මට පෙන්නන්නේ නැහැ කොල්ලනේ.
සෙව්වන්දි. මම හිතන්නේ අද සිග්නල් වල අවුලක් තියෙනවා පුතේ. ඒ නිසා දන්නේ මේ ප්‍රශ්නය. පෙන්වන්නේ නැහැ. සෙව්වන්දි කියලා එක්කෙනෙක් නම් දැන් ආවා. හරි එන්න කියන්නකෝ මම බල්ලා ගන්න. මම දැක්කේ නන්නේ මම මේකේ අර ප්‍රසාදි කියන එක නලා නිතර එනවා යනවා. මම එයාව නම් ගත්ත කවිෂේ ඉන්නව දැක්කේ නෑනේ. කවුද මේ ජෙස්මි හරි කවුරු හරි කියන්න ආයි පාරක් පොඩ්ඩක් එන්න කියලා. දැන් අපි පටන් ගත්තේ නෑනේ මම ඔච්චරලා බණනේ කිව්වේ. අවුලක් නෑ එන්න කියන්න. අපි දැන් පාඩම් පටන් ගන්නෙ. රයිට් පුතේ. එතකොට ඔන්න මේ මං කිව්වේ මෙතන පස්වෙනි එක තියෙනවනේ ස්වාරක්ෂ ගුණයේ පැවතීම කියලා. ඒකට පැහැදිලි කිරීම එහා පැත්තේ තමයි තියෙන්නේ. ඒකට අංක 6 කියන එක කපලවාලා ඒක තරු ලකුණක් විදිහට දාගන්න. එතකොට මොකද්ද ස්වාරක්ෂ ගුණය කියලා කියන්නේ? පෝෂක ද්‍රාවණයෙහි pH අගයේ භෝගයට හිතකර පරාසයක පවත්වා ගැනීමට හැකිවිය යුතුය. හරි ස්වාරක්ෂක ගුණය කියන්නේ ඕකනේ. නේ මේ දෙද මැසේජ් එක දාලා තියෙන පොතේ පෙන්වන්නේ නෑනේ. මාර වැඩේනේ පෙන්වන්නේ නෑ මට. කවිෂ පෙන්වන්නේ නැහැ. පොඩ්ඩක් කවුරු හරි යාට ලින්ක් එක යවන්න නැත් පොඩ්ඩක් පුළුවන් නම් පුතේ මම එවපු ලින්ක් එක. මොකද මට ෆෝන් එක නැවත අතර ගන්න අමාරුයි. මම එවපු ලින්ක් එක යාට පොඩ්ඩක් යවන්න. මොකද මම ඒත් නෑ ඔය වාරිපොල ගෲප් එකට මම දැම්මේ නෑ 23 ක්ලාස් එකේ ලින්ක් එකනේ දැම්මේ නෑ. හරි එතකොට ඒක පස්වෙනි එකේ පැහැදිලි කිරීම වෙන්න ඕන පොතේ. මොන මතක තියාගන්න. ඊළඟට 6 වෙනි එකට අංක ටිකක් මාරු වෙන්න ඕනනේ. අංක වෙනස් වෙන්න ඕන. 6 පලිබෝධ වලින් තොර වීම, 7 විෂ සංඝටක වලින් තොර වීම, 9 බංගුර. බංගුර කියන්නේ අපි ෆයිබල් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. කැඩෙන සුළු කියන එක පුතේ. බංගුරයි කියන්නේ කැඩෙන සුළු කියන එක. කැඩෙන සුළු. හරි බංගුරයි කියන්නේ කැඩෙන සුළු කියන එක. හරිද? ඔන්න නැවත බලන්න අවධානය ටුට්ටක් වෙනතකට ගිය නිසා මම මුලින් ඉඳලා එනවා. රෝපණ මාධ්‍යයකට එහෙම නැත්නම් මේ ඝන මාධ්‍යයකට තිබිය යුතු ගුණාංග ටිකක් අපි කතා කළේ පුතේ. පළවෙනි එක නම්‍යශීලී වෙන්න ඕන. දෙවෙනි එක මනා වාතනයක් තියෙන්න ඕන. තුන්වෙනි එක මනා ජල වහනයක් තියෙන්න ඕන. 4 ජලය හොඳින් උරා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. පස්වෙනි එක ස්වාරක්ෂක ගුණය, ඒ කියන්නේ pH අගය නොවෙනස්ව පවත්වා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. 6 පලිබෝධ වලින් තොර වෙන්න ඕන. ඒ කියන්නේ රෝගකාරකයින්ගෙන්, කෘමි පලිබෝධයන්ගෙන්, වල් පැල බීජ වගේ දේවල් වලින් තොර වෙන්න ඕන. 8 අපි කියනවා විෂ සංඝටක වලින් තොර වෙන්න ඕන. 9 අපි කියනවා පුතේ බංගුර වෙන්න ඕන. බංගුරයි කියන්නේ කැඩෙන සුළුයි කියන එක ලේසියෙන් අපිට කෑලි වලට කඩලා ගන්න පුළුවන්. පැහැදිලිද? අපි ගත්තොත් දැන් ලංකාවේ ප්‍රධානම නිර්පාංශ වගා මාධ්‍ය විදියට දරුවනේ අපි පාවිච්චි කරන්නේ කොහොමද? අපේ රටේ ප්‍රධානම නිර්පාංශ වගා මාධ්‍ය තමයි මොකද්ද? කොහොමද? ප්‍රධාන ඝන මාධ්‍ය. අපි කොහොමද තමයි අපේ රටේ වැඩිපුරම පාවිච්චි කරන්නේ. හරි ඒතර කොහොමද ගත්තාම ඔයාලා බලන්න ඔය කොහොමද කුට්ටි තියෙනවා. අපි පිටරටට යවනවා කොහොමද කුට් මේ තලලා කුට්ටි විදියට හදලා ප්‍රෙස් කරලා මේ යවනවා. සමහර ඒවා මේ පොඩි ප්ලග් එකක් වගේ තියෙන්නේ. මේ වගේ පොඩි ප්ලග් එකක් වගේ තියෙන්නේ කොහොමද
හරි මේක ගොඩාක් ප්‍රෙෂ් කරලා හදලා තියෙන පොතේ ගොඩාක් තද කරලා හදලා තියෙන මේකට වතුර දාපු ගමන් නැත්නම් මේක වතුර දාපු ගමන් මේක ලොකු කොහොඹත් කුට්ටියක් බවට පරිවර්තනය වෙනවා ජලය උරාගත්ත ගමන් එක්ස්පෑන්ඩ් වෙනවා මොකද්ද සිංහලෙන් එක්ස්පෑන්ඩ් වෙනවා සිංහලෙන් මොකක් හරි එක්ස්පෑන්ඩ් වෙනවා සිංහල වචනයක් මතක් වෙන්නේ පරිමාව වැඩි වීමක් වගේ වෙනවා හරි ඊළඟට ආවේ නෑ නේද අවිෂ ආවේ නෑ නේද හරි එතකොට මේ ඝන මාධ්‍ය පොතේ අපිට වර්ගීකරණය කරගන්න පුළුවන් මේ විදිහට බලා ගන්න හැමෝම ඝන මාධ්‍ය අපිට වර්ග කරන්න පුළුවන් ප්‍රධාන කාණ්ඩ දෙකකට සමහර ඒවා අකාබනිකයි ලියන්න එපා මොකෝ සමහර ඒවා කාබනිකයි හරි සමහර ඒවා අකාබනිකයි සමහර ඒවා කාබනිකයි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කොහොඹත් කාබනිකයි පොතේ පැහැදිලිද කොහොඹත් කියන එක කාබනිකයි අපි දැන් ඔය නිර්පාංශ වගා මාධ්‍යයක් විදිහට ගල් කුඩු වගේ දේවල් පාවිච්චි කරනවා හරි ගල් කුඩු එතකොට ගල් කුඩු ගත්තොත් ඒක අකාබනිකයි තේරුණා නේද මං කියන එක? හරි එහෙනම් කාබනික අකාබනික විදිහට අපිට වර්ග කරගන්න පුළුවන්. එතකොට පුතේ මේ කාබනික නැවත වර්ග කරන්න පුළුවන් ස්වභාවික සහ කෘත්‍රිම විදිහට. පැහැදිලිද? ස්වභාවික සහ කෘත්‍රිම කියලා වර්ග කරගන්න පුළුවන් අපිට. ඒ වගේම කාබනිකත් පුළුවන් පොතේ අපිට ස්වභාවික කෘත්‍රිම කියලා වර්ග කරගන්න පුළුවන්. පැහැදිලිද? දැන් නැවත මම කොහොඹත් කියන උදාහරණයට ආවොත්. ඒතර කොහොඹත් කියලා කියන්නේ පොතේ ස්වභාවික කෘත්‍රිම ස්වභාවික කෘත්‍රිම කියන්නේ බෑ හරි. ස්වභාවික කාබනික ඝන මාධ්‍යයක්. හරි ස්වභාවික කෘත්‍රිමනේ. හරි. ඒක වැරදි ඈ මම අති වැරදි නැකියෝනේ. ස්වභාවික කාබනික ඝන මාධ්‍යයක් මොනවද? කොහොඹත්. දැන් ගල් කුඩු ගත්තොත් ගල් කුඩු කියලා කියන්නේ ස්වභාවික අකාබනික ඝන මාධ්‍යයක්. පැහැදිලිද? ගල් කුඩු කියලා කියන්නේ ස්වභාවික අකාබනික ඝන මාධ්‍යයක්. දැන් මම තව උදාහරණයක් කියන්නම්. දැන් අපිට ගන්න පුළුවන් තියෙනවා පර්ලයිට් කියලා එකක්. හරි පර්ලයිට් බලන්න පර්ලයිට්. හරි දැන් පර්ලයිට් උන්න මම වර්ග කරනවා. මෙහෙමයි එන්නේ. පර්ලයිට් කියන්නේ කෘත්‍රිම අකාබනික ඝන මාධ්‍යයක්. පර්ලයිට් කියන එක. ඊළඟ මම තව උදාහරණයක් ගන්නවා. තියෙනවා පුතේ PVC. හරි පොලිවයිනයිල් ක්ලෝරයිඩ් PVC. එතකොට PVC කියලා කියන්නේ කෘත්‍රිම කාබනික ඝන මාධ්‍යයක්. පැහැදිලිද? කෘත්‍රිම කාබනික ඝන මාධ්‍යයක්. එහෙනම් මේ නිර්පාංශ වගාවේදී භාවිත කරන ඝන මාධ්‍ය අපිට කාණ්ඩ හතරකට බෙදන්න පුළුවන්. මේ බලන්න කොහොමද කාණ්ඩ හතර? ස්වභාවික අකාබනික ඝන මාධ්‍ය. ස්වභාවික අකාබනික ඝන මාධ්‍ය. අනිත් එක මාත් එක කියමුද? කෘත්‍රිම අකාබනික ඝන මාධ්‍ය. ඔන්න දෙක. ඊළඟට ස්වභාවික කාබනික ඝන මාධ්‍ය. තුන්වෙනි එක. හතර කෘත්‍රිම කාබනික ඝන මාධ්‍ය. තව තාවක් කියමු පාඩම් වෙන්නත් එක්ක ස්වභාවික අකාබනික ඝන මාධ්‍ය, කෘත්‍රිම අකාබනික ඝන මාධ්‍ය, ස්වභාවික කාබනික ඝන මාධ්‍ය, කෘත්‍රිම කාබනික ඝන මාධ්‍ය. පැහැදිලි නේද? එහෙනම් ඝන මාධ්‍ය ආකාර හතරක් තියෙනවා. ඊළඟට මාතෘකාව දීලා තියෙනවා බලන්න. නිර්පාංශු වගාව සඳහා යොදා ගන්නා ඝන මාධ්‍ය වර්ගීකරණය. ඒ තමයි මම මේ කතා කරපු එක. ලියන්න ඒකේ පළවෙනි එක. ලියන්න පුතේ ඒකේ පළවෙනි එක.
ස්වභාවික අකාබනික ඝන මාධ්‍ය. පළවෙනි එක ලියන්න. ස්වභාවික අකාබනික ඝන මාධ්‍ය. ස්වභාවික අකාබනික ඝන මාධ්‍ය. ස්වභාවික අකාබනික ඝන මාධ්‍ය. උදාහරණ ලියන්න පුතේ. බොරළු ගල් කුඩු. 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 හරිද? අන්න පළවෙනි එක. ඊළඟට දෙවෙනි එකට එමු. ඔකේ ඉඩ තියලා තියෙන විදිහ පොඩ්ඩක් අල්ලන්න ලියාගමුනේ. හරි. ගැටලුවක් නෑ. මේක ලියමු අපි. ඉඩ තියලා තියෙන විදිහට ලියාන යමු. නැත්නම් උදාහරණ එහෙම ලියන්න ඉඩ මදි වෙන නිසා. ස්වභාවික කාබනික ඝන මාධ්‍ය. ලියන්න පුතේ දෙවෙනි එක. ස්වභාවික කාබනික ඝන මාධ්‍ය. මම වෙනස් කරන්නේ මම මේකේ රූල් තියලා තියෙන්නේ ඒ විදිහට ලියන්න. ඒකයි ස්වභාවික කාබනික ඝන මාධ්‍ය. ස්වභාවික කාබනික ඝන මාධ්‍ය. රයිට් පුතේ උදාහරණ ලියන්න. කොහුබාත් මං කිව්වා අපේ රටේ ප්‍රධානම නිර්පාශු වගා මාධ්‍ය පුතේ කොහුබාත්. 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 ඊට පස්සේ කොහු කෙඳිත් ගන්නවා අපි. කොහු කෙඳි. කොහු කෙඳි. කොහුබාත් කොහු කෙඳි. ඊළඟට කාබනික දහයියා. තව උදාහරණයක් කාබනික දහයියා. කාබනික දහයියා. මේකට කර දහයියා කියලත් අපි කියනවා. ලියා ගන්න කර දහයියා. කර දහයියා. මම බෝඩ් එකේ ලියනවා පොඩ්ඩක් බලලා ලියන්න. කාබනික දහයියා ඇලයිරා කර දහයියා. ඔය කාබනික දහයියා නැත්නම් කර දහයියා කියලා කියන ඉංග්‍රීසියෙන් අපි කියන පොතේ half burn paddy husk. හරි මේ හරිය පේනවද මම ලියුවොත්? මේ හරිය පේනවා ටිකන්නේ. half burn paddy husk. ඒ කියන්නේ නිකන් අඩක් පිලිස්සු 10 වගේ අදහසක් දැන් සම්පූර්ණයෙන්ම පිච්චුවොත් අලු වෙනවනේ පුතේ. සම්පූර්ණයෙන්ම පුච්චන්නේ නැතිව අපි බාගෙට කුළුස්සල හදා ගන්නවා මේ කර 10 නැත්නම් කාබනික 10 කියන එක. පැහැදිලිද? අර පොල් කටු වලින් අපි අඟුරු ගන්නෙ. එතනත් අපි කරන්නේ සම්පූර්ණයෙන් පුච්චන්නේ නැහැ නේ. සම්පූර්ණයෙන් පිච්චුවොත් අඟුරු වෙනවා. සෝරි අලු වෙනවා. හරිද? අපි බාගෙට පුච්චලා තමයි අඟුරු හදාගන්නේ. ඒ වගේම තමයි මේකත්. right. මතක තියාගන්න. නැත්තම් ඔයාලා කටපාඩම් කරાવી මොනවද කියලාවත් දන්නේ නැහැ. හරි ඊළඟ උදාහරණය ලියන්න. ලී කුඩු. ලී කුඩු. ඉත තියෙනවනේ තව ලියන්නනේ. ලී කුඩු. ලී කුඩු. තව එකක් තියෙනවා පුතේ ලියා ගන්න. පීට් මොස්. පීට් මොස්. peat moss. හරි. ඊළඟට අපි තුන්වෙනි එකට එනවා. එතකොට තුන්වෙනි එක ලියමු අපි මෙහෙම. කෘත්‍රිම අකාබනික ඝන මාධ්‍ය. බලන්න මේ. බලන්න හැමෝම කෘත්‍රිම අකාබනික ඝන මාධ්‍ය. රයිට් ලියමු අපි. කෘත්‍රිම අකාබනික ඝන මාධ්‍ය. හරි උදාහරණ
ලියමු rock wool. මම ලියන්න බෝඩ් එකේ rock wool. rock wool. perlite. rock wool perlite. vermiculite. vermiculite. rock wool perlite vermiculite. right අවසානයකට එමු පොතේ අපි දැන් අවසානික ලියන්න කෘත්‍රිම කාබනික ඝන මාධ්‍ය කෘත්‍රිම කාබනික ඝන මාධ්‍ය කෘත්‍රිම කාබනික ඝන මාධ්‍ය කෘත්‍රිම කාබනික ඝන මාධ්‍ය හරි උදාහරණ ලියමු polyurethane polyurethane polyether polyether polyvinyl polyurethane polyether polyvinyl තව එකක් තියෙනවා පුතේ polyphenol polyphenol මොනම නැවත කියනවා polyurethane polyether polyvinyl polyphenol polyurethane polyether polyvinyl polyphenol පැහැදිලි නේද හරි ඒතර ඒ ටික පාඩම් කරලා තියාගන්න බහුවර්ණ පේපර් එකේම ඔයාලගෙන් ප්‍රශ්න කරන්න පුළුවන් ඒතර ඔයාලට ගෙදර ගිහිල්ලා පුළුවන් පොතේ මම මේ වගේ මේ යන්නේ ඒ වගේ chart එකක් ඔයාලට පුළුවන් හදලා short note එකක් විදිහට මේ එක එක තැන්වල උදාහරණ ටික ලියලා තියන්න හරි ඝන මාධ්‍ය කියලා දැම්මා අකාබනික කාබනික එයා දෙකට බෙදුවා ස්වභාවික කෘත්‍රිම මෙයක් දෙකට බෙදුවා ස්වභාවික කෘත්‍රිම ඒ තැන්වල උදාහරණ ටික ලියලා තියාගන්න කියලා කොහේ හරි අලව ගත්තත් කමක් නැහැ එහෙම නැත්නම් ඔයාලගේ පර්ස් එකක හරි කොහේ හරි තියාගෙන ඉන්න හදිස්සියේ ඔය වැඩක් නැති වෙලාවට ඔය කොලේ ගන්න පොතේ අරගෙන බලන්න හරි පොතනේ ගන්න කම්මැලි ඔය කොලේ ගන්න කොලේ අරගෙන ඔක පාඩම් කරන්න හරි ඉගෙන ගන්න ළමයි ඕව කරනවා පොතේ ඔය රිසල්ට් දාපු ළමයි ඕව කරනවා මතක තියාගන්න හරි එයාලා හැමතිස්සෙම ඔය ෂෝට් නෝට් එහෙම ළඟ තියාගෙන ඉන්න හරි එයාලට නිදහසක් ලැබුණු ගමන් එයාලා කරන්නේ ඔය ෂෝට් නෝට් ගහපු කොලයක් හරි මොකක් හරි අරගෙන ඒකේ වෙලාවේ බලනවා හරි විශේෂයෙන් සයන්ස් කරන ළමයි නම් හරි සයන්ස් කරන ළමයි නම් එහෙම්මම තමයි හරි මමත් ඒ කාලේ එහෙම්මම තමයි හරි බොහෝ දුරට එක තත්පරයක් එක විනාඩියක් ඇත්තටම නාස්ති කළේ නෑ එහෙම නාස්ති නොකර තමයි මට ඒකයි B දෙකක් ගන්න පුළුවන් උනේ හැබැයි මට වඩා ඒ කියන්නේ තව මහන්සි වෙලා කැපවෙච්ච ළමයි ඉන්නවා ඒ ළමයි තමයි මෙඩිසින් ගියේ හරි ඒ කියන්නේ මමත් වැඩ කළා මදි ඒ කියන්නේ ඇත්ත කාරණේ මම ඒත් වැඩ කළා මදි මම හිතුවේ මම ගොඩක් වැඩ කරනවා කියලා හැබැයි පොතේ මටත් වඩා තව කැප වෙලා වැඩ කරන ළමයි ඉඳලා තියෙනවා හරි ඒ ළමයි තමයි ඒ තුන දැන්නේ ඒ දෙකයි B එක දාලා මෙඩිසින් ගියේ හරි ඒ කියන්නේ ඔයාලත් හැමතිස්සෙම හිතන්න හරි අපිට වැරදුණු තැන් තියෙනවනේ පොතේ ඒ වැරදි තැන් තමයි අපි ඔයාලට මේ කියලා නිවැරදි කරන්නේ ඔයාලා හැමතිස්සෙම හිතන්න මට වඩා තව 100,000 ගණන් ගුණයකින් වැඩ කරන ළමයි මේකේ ඉන්නවා හරි දැන් මට අද එහෙම හිතුණා ඇත්තටම දැන් මම හිතුවේ ඇත්තටම අර ළමයා වැඩ කරපු ප්‍රමාණය දිහා බලනකොට මට නිකමට හිතුණා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙච්චර වැඩ කරන ළමයි එක්කෝ අඩුයි එක්කෝ සීමිතයි කියලා. හැබැයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉඳලා තියෙනවා ඊට වඩා කැපවීමෙන් වැඩ කරන ළමයි. කොහේ හරි ඉඳලා තියෙනවා මට අහුන්නේ නැති වුණාට කොහේ හරි ඉස්කෝලවල
ඉඳලා තියෙනවා. හැබැයි මෙහෙම කාරණේකුත් තියෙනවා. මම ඒක හොයලා බලන්න ඕන. ඔය මුල් රෑන්ක්ස් අතර මුස්ලිම් ළමයි ඉන්නවා. හරි. ඔය මුල් රෑන්ක්ස් කීපය අතර මුස්ලිම් ළමයි ඉන්නවා. මම දන්නේ නෑ හැබැයි ඒ මුස්ලිම් ළමයි ඇත්තටම වැඩ කරලම ඒ රිසල්ට් එක ගත්තද කියලා නම්. එහෙම කරන් සැකයක් තියෙනවා බොරු කියන්න ඕනේ නෑනේ. මොකද එයාලගේ ගොඩක් දුරට විභාග ශාලාවේ ඉන්නෙත් දෙමළ මුස්ලිම් අය. එයාලගේ මාකින් කරන්නෙත් මුස්ලිම් අය. ඒකට අපේත් එහෙම තමයි. අපේ උන් ඉතින් එහෙම කරන්නේ නැහැ පුතේ කවදාකවත්. හරි. අපේ උන් එහෙම කරන්නේ එහෙම කරන්න ඕනේ නෑ මම කියන්නේ. අපේ මිනිස්සු හරි. හැබැයි එයාලා වැරද්දක් කරනවා. හරි. දෙමළ අය විභාගේ පාස් වෙනවා. යාපනයේ අය එහෙම ගොඩක් විභාගේ පාස් වෙනවා. හරි. හේතුව සමහර විට ළමයි දක්ෂ වෙන්න පුළුවන්. ගොඩක් දුරට එයාලට විභාග ශාලාවලදී කියලා දෙනවා කියලා කියනවා. එයාලට පොත් බලාගෙන ලියන්න දෙනවා කියලා කියනවා. හරි. එයාලගේ මාකින් වලදී එයාලට වැඩිපුර ලකුණු දෙනවා කියලා කියනවා. මේවා ඇත්තද බොරුද කියලා මට සාක්ෂි නෑ. හැබැයි බහුතරයක් දෙනා එහෙම කියනවා. ගිය පාර තාක්ෂණ වේදයේ BST වල මුල් රෑන්ක්ස් දෙකක් තුනක්ම 1 2 3ද කොහෙද ඔක්කොම ගිහිල්ලා තිබුණේ. ඔතන අටුපොතට එහා ඉස්කෝලයක් තියෙනවා ජාතික පාසලක් මට හරියට මතක නෑ. මුස්ලිම් ඉස්කෝලයක් ජාතික පාසලක්. අන්න ඒකේ තමයි මුල් රෑන්ක්ස් කීපෙම තිබිලා තියෙන්නේ. එක සිංහල ළමයෙක්වත් මුල් රෑන්ක්ස් කීපේ හිටියේ නෑ. මම හිතනවා මේ පාරත් එහෙම ඇති කියලා. අනිවාර්යෙන් මුස්ලිම් ළමයි මුලට ගිහිල්ලා ඇති. සිංහල ළමයි ඊට පල්ලෙහින් තමයි ඇත්තේ. ඒ ගැන එච්චර හිතන්න යන්න එපා. ඔයාලා වැඩ කරන්න. ඒක තමයි අවසානයේ කියන්න තියෙන්නේ. ඉතින් මම අර කිව්වේ අපි හිතනවට වඩා මේ ලෝකේ ලොකුයි. අපි හිතනවට වඩා වැඩ කරන අය ඉන්නවා. සමහර විට ඔයාගේ වටේ ඉන්න අය වැඩ කරන්නේ නැතුව ඇති. ඔයාගේ වටේ ඔයාලගේ ඉස්කෝලේ ඉන්න අය වැඩ කරන්නේ නැතුව ඇති. ඔයාලගේ ඉස්කෝලේ අයත් එක්ක ගත්තාම ඔයා වැඩ කරනවා ඇති. හැබැයි ඔයා නිතර කල්පනා කරන්න මම මේ තරගයට මුහුණ දෙන්නේ මගේ පන්තියේ ළමයි එක්ක විතරක් නෙමෙයි. අපේ ඉස්කෝලේ ළමයි එක්ක විතරක් නෙමෙයි. මම මේ මුහුණ දෙන්නේ සමස්ත ශ්‍රී ලංකාවෙම ළමයි එක්ක. ඒ ශ්‍රී ලාංකිකයෝ අතර මට වඩා 100,000 ගුණයක් වැඩ කරන ළමයි ඕන තරම් තව ඉන්න පුළුවන්. ඒ නිසා කිසිම වෙලාවක ඔයාගේ වටේ ඉන්න ඔයාගේ යාළුවෝ, ඔයාගේ පන්තියේ අනිකුත් අය, ඔයා යන වෙන පන්තියක ළමයි, එයාලත් එක්ක කිසිම විදියකින් සංසන්දනය කරන්න යන්න එපා. ඒ හැමෝටම වඩා දක්ෂව වැඩ කරන ළමයි ඕන තරම් මේක ඇතුලේ ඉන්නවා. ඒක මතක තියාගන්න. right. ඔන්න නිර්පාංශු වගා මාධ්‍ය ටික හරි මම කිව්වේ නැවත ඒක කියන්නම් මේ වගේ සමරි එකක් හදාගන්න ෂෝට් නෝට් එකක් හදාගන්න ඒ ෂෝට් නෝට් එක ඔයාලගේ ළඟ අර අපි ඉස්සර කියනවනේ පුතේ බෞද්ධයෝ ගාව බෞද්ධයාගේ අත්පොත කියලා එකක් කියනවනේ මොකද බෞද්ධයාගේ අත්පොත ධම්මපදයේ කියලා කියනවනේ ධම්මපදයේ අපේ තියාගෙන හිටියා කියලා කියනවනේ ඉන්න ගමන් ওই ධම්මපදයේ ගාථා කියනවා. ඉතින් ධම්මපදයේ අපේ තියාලා ධම්මපදයේ ගාථාත් කියන්න මම කියන්නේ ධම්මපදයේ පැත්තකින් තියලා මේ ෂෝට් නෝට් එක ගන්න කියලා. හරි වඩා වැදගත් වෙන්නේ මේ ඔක්කොම පැත්තකින් තියලා ධම්මපදයේ අතර ගන්න පුළුවන් නම් තමයි වඩා වැදගත් වෙන්නේ. ඒක තමයි අපි යා යුතු මඟ. හැබැයි අපි කවුරුත් මං හිතන්නේ මේ මාර්ගයේ තෝරාගෙන ඇති කියලා. හරි අපි තාම පින් කරලා මදියට මේ මාර්ගය තෝරාගන්න. ඒ නිසා අනාගතයේ ටිකක් වැඩිපුරත් එක්ක පින් කරන්න ටිකක් නිදහසේ ජීවත් වෙන්න ඕනනේ මේ ටික හොඳට පාඩම් කරලා තියාගන්න. පැහැදිලිද ෂෝට් නෝට් එකක් හදලා ළඟ තියාගෙන විතර පාඩම් කරන්න. ඔය යාළුවොත් එක්ක ඉන්න ගමන් ලෝකෙම තියෙන යහජරාව ටික ලෝකෙම තියෙන කුණු ගොඩවල් කියව ඉන්නේ නැතුව විශේෂයෙන් ඔය ගෑන්නමයි එහෙම නේද ලෝකෙම තියෙන කුණු ගැන කතා කරන්නේ. හරි කිසිම වැඩ කර නැති දේවල් කතා කර ඉන්නවා කාලේ නාස්ති කරනවා ඒ දේවල් කරන්න එපා. right. ඊළඟට අපි එනවා පුතේ මාතෘකාව දීලා තියෙනවා නිර්පාංශු වගා ක්‍රම.
හරි. නිර්පාංශ වගා ක්‍රම. එතකොට දැන් අහගන්න හැමෝම ඔයාලට ඇහෙනව නේද පැහැදිලිව මම කියන ඒවා? මම පේන්නේ නැති වුණත් කමක් නැහැ. ඇහෙනවනේ? හරි. එතකොට දැන් නිර්පාංශ වගාවේදී මම කියවනේ පුතේ අපිට මාධ්‍ය විදිහට බලා ගන්න මාධ්‍ය විදිහට එක්ක ද්‍රව මාධ්‍යයක් පාවිච්චි කරන්න පුළුවන්. එක්ක පස් නොවන ඝන මාධ්‍යයක් පාවිච්චි කරන්න පුළුවන්. මේක මතක තියාගන්න පස් නොවන. හරිද? ඊළඟට අපිට වාතය භාවිත කරන්න පුළුවන්. ඔහොම අපි කිව්වනේ. එතකොට පුතේ මාධ්‍ය ද්‍රව විදිහට භාවිත කළා නම් නිර්පාංශ වගාව කියන්නේ ඒකට අපි කියනවා ජල රෝපිත වගාවක් කියලා. එහෙම නැත්නම් දියගත වගාවක් ඉංග්‍රීසියෙන් නම් හයිඩ්‍රොපොනික් කියලා කියනවා. හරි? ජල රෝපිත වගාව. ජල රෝපිත වගාව. ඊළඟට අපි මාධ්‍ය ඝන විදිහට ගත්තොත් ඒකට අපි කියනවා ඝන මාධ්‍ය තුල වගාව කියලා. පැහැදිලිද? ඒ නිර්පාංශ වගාවට කියනවා ඝන මාධ්‍ය තුල වගාව කියලා. ඊළඟට පුතේ අපි වාතය විදිහට මාධ්‍ය වාතය නම් පාවිච්චි කරන්නේ. මාධ්‍ය වාතය නම් පාවිච්චි කරන්නේ අපි එකට කියනවා වාගත වගාවක් කියලා. මොකක් කියලාද කියන්නේ අපි? වාගත වගාවක් කියලා කියනවා. එහෙනම් මේ බලන්න නිර්පාංශ වගා ක්‍රම තුනයි පුතේ මොනවද? ජල රෝපිත වගාව, ඝන මාධ්‍ය තුල වගාව, වාගත වගාව. right. ඔය තුන ටියුට් එකේ දීලා ඇති. බලන්න පළවෙනි එක දීලා තියෙනවා ජල රෝපිත එහෙම නැත්නම් පෝෂක ද්‍රාවණ තුල වගාව. ඕකට තව ඉතින් ලියන්න ඕන නම් දියගත වගාව කියලා කියනවා. දියගත වගාව. දියගත වගාව. හරිද? ඊළඟට මෙතන හදාගන්න චුට්ටක් පුතේ ඝන මාධ්‍ය තුල වගාව. ඇල ඉරක් තියෙනවනේ ඒක අයින් කරන්න. ඝන මාධ්‍ය තුල වගාව. එහෙමයි වෙන්න ඕනේ. ඝන මාධ්‍ය තුල වගාව. ඊළඟට වාගත වගාව. ඕකටම අපි කියනවා වාරෝපිතය කියලා. ලියා ගන්න මේ අනිකුත් නමුත් වාරෝපිතය. 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 හරි. දැන් අපිට තියෙන පුතේ එක එක නිර්පාංශ වගා ක්‍රමය ගැන සාකච්ඡා කරන්න. අපි පටන් ගමු පළවෙනි එක ජල රෝපිත වගාව සම්බන්ධව. එන්න 17 වෙනි පිටුවට. හරි. එතකොට දැන් මෙතනදී පුතේ අපි කරන්නේ දැන් ජල රෝපිත වගාව මම කිව්ව වගා මාධ්‍ය විදියට අපි ගන්නෙ ද්‍රව මාධ්‍යයක්. එහෙනම් අපි ගන්නවා සරල රූපයකින් පෙන්වුම් කරන්න. මේ වගේ පෝෂක ද්‍රාවණයක් අන්තර්ගත කරපු බඳුනක් තියෙනවා කියලා හිතන්නකෝ. මෙන්න මේ පෝෂක ද්‍රාවණය මේක පෝෂක ද්‍රාවණයක් පුතේ. එතකොට පෝෂක ද්‍රාවණයක් තමයි ගන්නෙ අපි. හරිද? මෙන්න මේ පෝෂක ද්‍රාවණය අපි මොකද කරන්නේ? බෝගේ මුල් ගිල්වනවා. මේ ක්‍රමයට අපි කියනවා ජල රෝපිත වගාවක් කියලා. එහෙනම් පෝෂක ද්‍රාවණයක මුල් ගිල්වලා සිදු කරන නිර්පාංශ වගා ක්‍රමයට අපි කියනවා ජල රෝපිත වගාවක් කියලා. එතකොට මේ පෝෂක ද්‍රාවණය අපි කියනවා පුතේ අංග සම්පූර්ණ පෝෂක ද්‍රාවණයක් කියලා. මොකක් කියලාද කියන්නේ? අංග සම්පූර්ණ පෝෂක ද්‍රාවණයක්. ඇයි මේකට අංග සම්පූර්ණ පෝෂක ද්‍රාවණයක් කියන්නේ? මේ පෝෂක ද්‍රාවණයේ පුතේ භෝග වර්ධනයට අවශ්‍ය මහා පෝෂක ටිකක්, හරි මහා පෝෂක ටිකක්, ශුද්ධ පෝෂක ටිකක් ඔක්කොම අන්තර්ගත වෙනවා.
තේරුණා නේද? හරි නැවත අහගන්න. ජල රෝපිත වගාවේදී භෝගේ මුල් පෝෂක ද්‍රාවණයක් තුල ගිල්වල අපි වගා කිරීම කරනවා. හරි එතනදී සමහර විට ඝන මාධ්‍යක ආධාරයේ තියෙන්නත් පුළුවන්. ඝන මාධ්‍යක ආධාරයේ නැති වෙන්නත් පුළුවන්. අපි තාත්‍යාගේ ඉස්සරහට යනකොට ඒවා කතා කරමු. එතකොට මෙන්න මේ පෝෂක ද්‍රාවණයට අපි කියනවා අංග සම්පූර්ණ පෝෂක ද්‍රාවණයක් කියලා. ඇයි මේකට අංග සම්පූර්ණ පෝෂක ද්‍රාවණයක් කියන්නේ? ඒකේ ශාක වර්ධනයට අවශ්‍ය සියලු මහා පෝෂකත් ශාක වර්ධනයට අවශ්‍ය සියලු ශුද්ධ පෝෂක පොතේ අන්තර්ගත වෙන නිසා. පැහැදිලිද? රයිට්. අපි නෝට් එක පැත්තට චුට්ටක් සම්බන්ධ වෙමු දැන්. බලන්න ජලීය වගා මාධ්‍යක භෝග වගා කිරීම ජල රෝපිත වගාව ලෙස හැඳින්වේ. අංග සම්පූර්ණ පෝෂක ද්‍රාවණයක බහළු බඳුන් තුල ඝන මාධ්‍යක ආධාරය ඇතිව හෝ නොමැතිව භෝග වගා කිරීම මෙහිදී සිදු කෙරේ කියලා කියනවා. right. ඊළඟට මේකෙත් ආකාර දෙකක් තියෙනවා. දැන් ඔයාලට අවසානයේ මේකටත් මම අර කලින් කිව්වා වගේ පුතේ ෂෝට් නෝට් එකක් හදන්න පුළුවන්. අවසානයේදී එතකොට දැන් මේ බලන්න ජල රෝපිත වගාව ගැනනේ අපි කතා කරන්නේ. පුතේ ඒකේ අහපව ආකාර දෙකක් තියෙනවා. විනාඩියක් ඉන්න. හරි. මොනවද ආකාර දෙක? එකක් අපි කියනවා පුතේ සංසරණය වන ක්‍රමය. හරි සංසරණය වන ක්‍රමය කියලා කියනවා. අනිත් එකට පුතේ අපි කියනවා සංසරණය නොවන ක්‍රමය. සංසරණය නොවන ක්‍රමය. මොකද්ද මේකේ තේරුම? සංසරණය වන ක්‍රමයේදී පුතේ පෝෂක ද්‍රාවණය නිරන්තරයෙන් ගමන් කරනවා. හරි එක තැන නැවතිලා නැහැ. මෙහෙම යනවා. පෝෂක ද්‍රාවණය නිරන්තරයෙන් යනවා. හරි? ඒක සංසරණය වන ක්‍රමය. නැත්නම් ඔකට සංවෘත ක්‍රමය කියලාත් අපි කියනවා. සංසරණය නොවන ක්‍රමය කියන්නේ පෝෂක ද්‍රාවණය එක තැන නතර වෙලා තියෙනවා. අර විදිහට තමන් කරන්නේ නැහැ. ඒතකොට ඒකට අපි විවෘත ක්‍රමය කියලා කියනවා. හරි? මේකට සංවෘත ක්‍රමය කියලා කියනවා. මේකට විවෘත ක්‍රමය කියලා කියනවා. හරි? ඒතර මේකෙදි පෝෂක ද්‍රාවණය නිරන්තරයෙන් සංසරණය වෙනවා. මේ විදිහට නිරන්තරයෙන් සංසරණය වෙනවා. මේකේ පෝෂක ද්‍රාවණය සංසරණය වෙන්නේ නැහැ පුතේ. එක තැනක නතර වෙලා තියෙනවා. ඔන්න මතක තියාගන්න. ඊළඟට මේ සංසරණය වන ක්‍රමය නැවත ආකාර දෙකක් තියෙනවා පුතේ. මෙයාගේ නැවත ආකාර දෙකක් තියෙනවා. එකක් අපි කියනවා මම කෙටියෙන් යන්නම් NFT කියලා කියනවා. අනිකට DFT කියලා කියනවා. හරි? NFT DFT. එතකොට මොකක්ද NFT කියන්නේ? NFT කියන්නේ NFT මේ බලන්න N nutrient film technique. nutrient film technique. සිංහලෙන් කියනවා පෝෂක ද්‍රාවණ
පටල තාක්ෂණය. පෝෂක ද්‍රාවණ පටල තාක්ෂණය. DFT Deep Flow Technique කියන මාත් එක්ක Deep Flow Technique. තව පාරක් Deep Flow Technique. මොකද පුතේ Deep Flow Technique කියන්නේ ගැඹුරු පෝෂක ධාරා තාක්ෂණය කියන මාත් එක්ක ගැඹුරු පෝෂක ධාරා තාක්ෂණය. එනම් නොගැඹුරු පෝෂක ද්‍රාවණ පටල තාක්ෂණය. හරි, නොගැඹුරු කියලා වචනේ දාන්නත් පුළුවන් ඕන. නොගැඹුරු පෝෂක ද්‍රාවණ පටල තාක්ෂණය, ගැඹුරු පෝෂක ධාරා තාක්ෂණය. මේකම දෙක අයිති වෙන්නේ සංසරණය වන ක්‍රමයට. පැහැදිලිද? හරි. අපි චුට්ටක් නෝට් එක පැත්තට යමු. සංසරණය වන ක්‍රමයේ යටතේ කියව ගමු. පෝෂණ මාධ්‍ය සංසරණය සිදුවන ආකාරයට වගා කිරීම ක්‍රම කීපයකට සිදු කළ හැකිය. පළවෙනි එක කියනවා පුතේ නොගැඹුරු පෝෂණ ද්‍රාවණ පටල තාක්ෂණය. දෙවෙනි එක කියනවා ගැඹුරු පෝෂණ ධාරා තාක්ෂණය. ඒතර අපි යමු මුලින්ම නොගැඹුරු පෝෂණ ද්‍රාවණ පටල තාක්ෂණය කියන එක ගැන කතා කරන්න. මෙහිදී පෝෂක මාධ්‍ය සියුම් බෑවුමක් සහිත නොගැඹුරු ඇලියක් තුල ගලා යාමට සලස්වයි. හරි, චූටි බෑවුමක් තියෙන ඇලියක් කියලා කියන්නේ නලයක් වගේ එකක් කියලා අපි හිතමු. ඒ නලය තුල නැත්නම් ඇලිය තුල පෝෂක ද්‍රාවණයේ පුතේ තුනී පටලයක් විදියට, හරි, ඊටමත් සියුම් පටලයක් විදියට අපි ගලාගෙන යන්න සලස්වනවා. පෝෂක ද්‍රාවණයේ ඝනකම ගැන කියනවා නම් පුතේ මිලිමීටර 0.5ක් විතර කියලා අපි කියනවා. ඒ තරම් තුනේ. හරි, මිලිමීටරය ගැන ඔයාලට අවබෝධයක් තියෙනවනේ. ඒ මිලිමීටරයනොත් භාගයක් විතර තමයි පුතේ තියෙනවා කියන්නේ පෝෂක ද්‍රාවණේ ඝනකම. ඒ තරම්ම තුනීවට තමයි අපි මේක ගලාගෙන යන්න සලස්වන්නේ. right. ඒතර දෙවෙනි කරුණ ඒක තියෙනවා මිලිමීටර 0.5ක් පමණ ඇති ද්‍රාවණ පටලයක් ලෙස පෝෂක ද්‍රාවණය මෙම ඇලිය තුලින් ගලා යාමට සලස්වයි. ශ්‍රී ලංකාවේ මෙම ඇලි සාදනු ලබන්නේ සෙන්ටිමීටර් 10ක විස්කම්භය සහිත. සෙන්ටිමීටර් 10 කියන්නේ පොතේ අඟල් 4. අඟල් 4. හරි, මතක තියාගන්න සෙන්ටිමීටර් 10 කියන්නේ අඟල් 4. විස්කම්භය සහිත පොලිවයිනයිල් බටර් ක්ලෝරයිඩ් බටවලින් කියන්නේ PVC බටවලින් තමයි හදනවා කියලා කියන්නේ. අනෙක් රටවල මේ සඳහා යොදාගන්නේ නැමිය හැකි PVC පොලිකාබනේට් ෆයිබර් ග්ලාස් පටල යනාදියයි. يعني වෙන රටවල භාවිත කරන්නේ මොනවද කියන එක තමයි එතන දීලා තියෙන්නේ. අපේ රටේ නම් පාවිච්චි කරනවා කියන්නේ සෙන්ටිමීටර් 10ක විස්කම්භය තියෙන නැත්නම් අඟල් 4ක විස්කම්භයක් තියෙන PVC බට කියලා අපි කියනවා. රයිට් පුතේ, ඔතන අපිට පොඩි රූපයක් අඳින්න තියෙනවා. ඒකයි මම යට ඉඳ තියලා තියෙන්නේ. අපි ඒක දැන් අඳගමු. මම අඳිනකන් චුට්ටක් බලාගෙන ඉඳලා අඳින්න. මේ හරිය පෙනේවිනේ හැමෝටම.
මම මේ නිල් පාටින් ඇඳලා පෙන්වන්නේ පෝෂක ද්‍රාවණය. ඔයාලට පෙනේවි නේද? පෝෂක ද්‍රාවණය. හරි. නිල් පාටින් තියෙන පොතේ පෝෂක ද්‍රාවණය. හරි. ඒත් අපි මේ කොටස් ටික නම් කරමු දැන්. මේක නම් ඉතින් දන්නවනේ භෝගය. මේක නොගැඹුරු ඇළිය. නොගැඹුරු ඇළිය. මේ භෝගයේ මුල්. භෝගයේ මුල්. මේ තියෙන්නේ පෝෂක ද්‍රාවණය. තුනී පෝෂක ද්‍රාවණය. ඇඳ ගන්න. සර් පේන්නේ නැහැ. හරි නේද? හරි. ඒතර ඔය ටික තමයි පුතේ ඔයාලා දැනගන්න අවශ්‍ය වෙන්නේ නොගැඹුරු පෝෂක ද්‍රාවණ පටල තාක්ෂණය සම්බන්ධව. හරි. නැවත සරල මතක් කිරීමක් කළොත් මෙතනදී අපි නොගැඹුරු ඇලියක් භාවිත කරනවා. ඒක තරමක් ආනතව සකස් කරලා තියෙන්නේ. ඒ නොගැඹුරු ඇලිය තුලින් පුතේ
පෝෂක ද්‍රාවණයේ තුනී පටලයක් විදිහට අපි යන්න සලස්වනවා. ඒකේ ඝනකම ගැන කතා කළොත් මිලිමීටර 0.5ක් විතර කියලා අපි කියනවා. ශ්‍රී ලංකාවේ මේ ඇලි හදන්න අපි සාමාන්‍යයෙන් අඟල් 4 සෙන්ටිමීටර් 10 විස්කම්භයේ තියෙන PVC නල පාවිච්චි කරනවා. ලෝකයේ වෙන රටවල් වල ගොඩක් දුරට නම්‍යශීලී PVC ඊට පස්සේ පොලිකාබනේට් වගේ දේවල් පාවිච්චි කිරීම කරනවා. රයිට් ඔය ටික තමයි කිව්වේ. ඊට පස්සේ අපි අවසානයේදී ඒ රූපේ ඇඳලා තියෙනවා. රයිට් ඊළඟට අපි ගැඹුරු පෝෂක ධාරා තාක්ෂණයක් චුට්ටක් කතා කරමු. ඉතින් මෙතනදී දරුවනේ අපි කියනවා නොගැඹුරු ඇලියක් වෙනුවට අපි ගැඹුරු ඇලියක් පාවිච්චි කරනවා. හැබැයි අහපව් අපේ රටේ තත්වයට අපි ආවොත් අපේ රටේ මේ සඳහා පාවිච්චි කරන්න පොතේ අඟල් 4 නැත්නම් සෙන්ටිමීටර් 10 PVC නලම තමයි අපේ රටේ. එතකොට අර කලින් නොගැඹුරු ඇලියක් විදිහට පාවිච්චි කළෙත් PVC නල. මෙතනදී ගැඹුරු ඇලි විදිහටත් අපි පාවිච්චි කරන්නේ PVC නලම තමයි. අපිට තියෙන සම්පත් අනුව අපි හැමයි කරන්නේ. හරි. එතකොට මම අපේ රටේ තත්ත්වයට ගැලපෙන විදිහට ඒ අනුව කතා කරනවා දැන්. අපි හිතමු පුතේ මේ තියෙන්නේ ඔය අඟල් 4 PVC නලය කියලා. මේ තියෙන ඔය අඟල් 4 PVC නලය නිකන් බිත්තරයක් වගේ තියෙනවා. වැඩි හිතන්න එපා. හරි. අඟල් 4 PVC නලය. තුර සාමාන්‍යයෙන් පොතේ අපි මේකෙන් භාගයක් විතර මේ විදියට භාගයක් විතර පෝෂක ද්‍රාවණය පුරවනවා. හරි භාගයක් විතර වගේ මොකද කරන්නේ අපි පෝෂක ද්‍රාවණයෙන් පුරවනවා. හරි පුරවලා මේ උඩින් දැන් මේක නලයක් විදිහටනේ තියෙන්නේ. මෙහෙම නලයක් තියෙන පොතේ මේ හරියට එන්නේ ඉතින් පේනවනේ. මෙහෙම නලයක් විදිහට තියෙන්නේ. මේ නලේ උඩින් මෙහෙම සිදුරු කපනවා. නිශ්චිත පරතර වලින් අපි සිදුරු කපනවා. හරි කපලා මේ වගේ බඳුනක් අරගෙන මේ වෙනම පොතේ තියෙනවා දැල් බඳුන් කියලා જાතියක්. හරි දැල් බඳුන් කියලා අපි කියනවා. ඒ වගේ දැල් බඳුනක් අරගෙන ඒ දැල් බඳුනට ගොඩක් දුරට අපි කොහුබත් පුරවනවා. හරි කොහුබත් පුරවලා ඒකේ පැල හිටව ගන්නවා. මේ විදිහට මම හිතන්නේ මම ටියුට් එකේ රූප දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් පොතේ ඔය 18 වෙනි පිටුවේ යටම තියෙන දැල් බඳුනක රූපයක් සහ ඒ දැල් බඳුනට කොහුබත් පුරවලා පැලේ හිටවගත්ත රූපයක් තියෙනවා. ඒව ඔයාලට බලලා තියාගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි කරන්න පොතේ මේ පැලේ සහිත දැල් බඳුන ගිහිල්ලා මෙන්න මේ සිදුරු වල රඳවනවා. අර සිදුර උඩින් තියෙනවා. හරි පෝෂක මාධ්‍යයත් එක්ක සම්බන්ධ කරනවා සිදුර හරහා. මෙන්න මේ වගේ. මෙන්න මෙතන තමයි දැන් ওই සිදුර කපලා තියෙන්නේ. හරි මේ විදිහට සිදුර කපලා තියෙනවා. දැන් අර පැලේ සහිත දැල් බඳුන අපි ගෙනල්ලා මේ විදිහට මෙතන රඳවනවා. හරි ඒකේ කොහොමවත් පුරවලා තියෙනවා. පැහැදිලි නේද? ඒතර මේකේ පැලෙත් හිටවලා තියෙනවා. ඔන්න පැලෙත් හිටවලා තියෙනවා අපි. එතකොට මේකේ දැන් මේක දැල් බඳුනක් නේ පුතේ සිදුරු තියෙනවා. හරි ඒ සිදුරු හරහා මේ විදිහට මුල් වර්ධනය වෙලා තියෙනවා. පැහැදිලිද? මේ ටික පොඩ්ඩක් මකන්නන්නේ නැත්නම් පැහැදිලි වෙනවා. ඔය විදිහට තියෙනවා. හරි එතකොට අපිට
මේක නම් කරන්න පුළුවන් පුතේ PVC නලය. හරි PVC නලය බලා ගන්න. එතන මේකේ තියෙනවා ඔන්න පෝෂක ද්‍රාවණය. හරි පෝෂක ද්‍රාවණය තියෙනවා. එතකොට මේ තියෙන්නේ දැල් බඳුන. මේ තියෙන්නේ පැලය. හරි ඊළඟට මෙන්න මේ මුල් හරි වැදගත් වෙනවා වාතය අවශෝෂණය කරන්න. ඒතර වාතය අවශෝෂණය කරන මුල්. වාතය අවශෝෂණය කරන මුල් තියෙනවා. පැහැදිලිද? එතකොට මේ මුල් වලින් ජලය හා පෝෂක උරා ගන්නවා. තේරුණා නේද? එතකොට මෙන්න මේ වගේ දැන් මේක ඇඳලා තියෙන පුතේ ඔය නලයක් සිරස් අතට මෙහෙම කපපුවාම පේන රූප සටහනක්. ඒතර මේ නලය කොහොම දිගට තියෙනවා. ත්‍රිමානව හිතා ගන්න මාර කලින් ඇන්දේ නලයක්. බෝඩ් එකේ තියෙන ඉඩ ප්‍රමාණයත් එක්ක හරි අමාරුයි. ඒ කියන්නේ ඔයාලට පේන සීමාව හරි කුඩායි පුතේ. නැත්තම් ඔයාලට පේන්නේ මම zoom කරලානේ තියෙන්නේ. හරි. එතකොට මේ තියෙන්නේ ওই PVC නලය. හරි මේ නලය තමයි මේ. එතකොට මෙන්න මෙතන තියෙන කපලා තියෙන සිදුර තමයි මේ. එතකොට මේ සිදුරෙන් තමයි අපි අර පැලය එළියට අරගන්නේ. හරි. එතකොට මේක ඇතුලේ අපි මාධ්‍ය පුරවලා තියෙනවා. තේරුණා නේද? right. එතකොට කියවගමු චුට්ටක්. මෙහිදී නොගැඹුරු ඇලියක් වෙනුවට ගැඹුරට සකස් කරන ලද ඇලියක් භාවිත කරයි. හරිද? එනම් පෝෂක ද්‍රාවණයක් සෙන්ටිමීටර 10ක විස්කම්භය ඇති PVC නලවල අඩක් පිරෙනසේ සකස් කර ඇත. භාගයක් පිරෙන විදිහට සකස් කරලා තියෙනවා. නලයේ උඩ පැත්තේ ඇති සිදුරකින් පැලේ සහිත දැල් හෝ සිදුරු සහිත ප්ලාස්ටික් බඳුන. මේකට දැන් ඔයාලට අපිට අපේ ප්‍රදේශයේ සමහර දැල් බඳුන හොයාගන්න අමාරු වෙන්න පුළුවන් නේ. අර නෙස්කැපේ කෝප්ප තියෙනව දන්නව නේද? හරි සමහර අය ඔය පාටි වලටත් ඔය කෝප්ප හදිස්සියට අරගෙන යනවා. ඒ කෝප්ප ටිකක් අරගෙන රත් කරපු ඇණයක් හරි නැත්නම් මේ හඳුන් කූරක් හරි කමන්නේ අවුලලා අරගෙන ඔක වටෙන් තියන් ගිහපුවම පුතේ මේක හරි සියුම්නේ මේ ඔය නෙස්කැපේ කෝප්පේ පිච්චිලා අපිට සිදුරු ටිකක් හදාගන්න පුච්චලා සිදුරු ටිකක් හදාගන්න පුළුවන්. එහෙම හරි කමක් නැහැ. සිදුරු සහිත ප්ලාස්ටික් බඳුනක් අරගෙන මම අර කලින් පැහැදිලි කළා වගේ කොහොබත් පුරවලා පැලේ හිටවලා ඒ පැලේ සහිත දැල් බඳුන අපි මේ සකස් කරගන්න සිදුර හරහා කාටද සම්බන්ධ කරන්නේ? නලය තුල තියෙන පෝෂක ද්‍රාවණයට සම්බන්ධ කරනවා. පැහැදිලිනේ? දැල් බඳුන තුල පුරවා ඇත්තේ කොහොබත් ගල් කුඩු වැනි අක්‍රීය ඝන මාධ්‍යයකි. ගල් කුඩු වගේ දේකුත් ගන්න පුළුවන්. ඒ යොදාගන්නේ පැලේ දරා සිටීම සඳහා පමණි. පොතේ මෙන්න මේ බඳුනට පුරවලා තියෙන කොහොබත් වෙන්න පුළුවන්, ගල් කුඩු වෙන්න පුළුවන්. ඒ මාධ්‍යයේ කාර්ය වෙන්නේ පැලය දරා සිටීම විතරයි. ඒ හැර මේ මාධ්‍ය හරහා පැලයට කිසිදු දෙයක් ලැබෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. right. පල්ලෙහැ දැල් බඳුනක රූප සටහන දීලා තියෙනවා. පල්ලෙහැම ඔය තියෙන ඉඩ පාවිච්චි කරලා මේ රූපේ ඇඳ ගන්න. මේ රූපේ ඇඳ ගන්න පල්ලෙහැ තියෙන ඉඩ පාවිච්චි කරලා.
හරිද? ඔක බලන්න ඉවරයි අත උස්සමු. හරි. එහෙනම් අපි අදට නතර කරමු. වහින්නත් පටන් ගත්තා. කමක් නැහැ. අපි එතකොට එතන කතා කළේ එතකොට සංසරණය වන ක්‍රමය ගැන විතරයි. සංසරණය නොවන ක්‍රමයේ තය තියෙන පොතේ ක්‍රම තුනක් අපිට කතා කරන්න. මුල් ගිල්ලූ වගාව, ඊට පස්සේ පාවෙන වගාව සහ කේශික අවශෝෂණ වගාව විදිහට ක්‍රම තුනක් අපිට එතන කතා කරන්න තියෙනවා. ඊටසේ ඝනමාධ්‍ය තුල වගාව යටතේත් අපිට ක්‍රම හතරක් කතා කරන්න තියෙනවා. තිරස් වගාමලු, සිරස් වගාමලු, බඳුන් තුල වගාව සහ
පාටි තුල වගාව වාගත වගාවේ අපිට කොටස් නැහැ එක ක්‍රමයක් තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට අපි ඊළඟ දවසේ ක්ලාස් එකේ ඒ කියන්නේ ඉරිදා ක්ලාස් එකේ අපි එතනින් එහාට තියෙන මාතෘකා ටික කතා කරමු. නමුත් අපිට ඊළඟ සතියේ සම්පූර්ණයෙන් මේ කොටස ඉවර කරන්න අමාරුයි. අපි ඊළඟ අඟහරුවාදා මේ පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරනවා. ඉවර කරලා අපි අලුත් පාඩමක් පටන් ගන්නවා. ඊළඟ අඟහරුවාදා ෂෝ එකටම අපිට මේ පාඩම ඉවර කරන්න පුළුවන්. තව පොඩ්ඩයි තියෙන්නේ. ඉක්මනට කරන්න පුළුවන්. ඕකේ ඔක්කොම රූප සටහන් ටික ඔයාලගේ අතින් අඳින්නමම ඉඩ තියලා තියෙනවා. අපිට රූප සටහන් ටික අඳින්න කොහොමත් ඔයාලා වෙලාව ගන්නවනේ. ඒ නිසා ටිකක් වෙලාව ගත වේවි. නැත්නම් අපිට ඇත්තටම ඉක්මනින්ම ඉවර කරන්න පුළුවන්. තව පොඩි කොටසයි තියෙන්නේ. අපි රූප සටහන් ටික අඳින්න ඕන නිසා අපිට යම් වෙලාවක් ඒ මොකද ලියන්න නෑ මං හිතන්නේ. ඔක්කොම ටික ඔකේ දීලා තියෙනවා. රූප සටහන් ටික විතරයි අඳින්න තියෙන්නේ. බලමු සමහර විට ඊළඟ සතිය ඉවර වෙන්න. ඒ කියන්නේ ඉරිදයින් අපිට ඉවර කරන්න පුළුවන් වේවි. කොහොමත් අපි ඊළඟ අඟහරුවාදා සූදානම් වෙමු අලුත් පාඩමක් පටන් ගන්න. මම ඔයාලට කියන්නම් මොකද්ද අපි පටන් ගන්න පාඩම කියලා. right. එහෙනම් පොතේ වහිනවනේ. හරි ගොරවනවත් ඇති ඔයාලටත්. ඒ නිසා අපි අදට අපේ ඔන්ලයින් ක්ලාස් එක මෙතනින් අතර කරමු. මම අර ක්ලාස් එක පටන් ගනිද්දිම ඔයාලට කියපු දේවල් ටික හොඳට ඔළුවේ තියාගෙන දැන් හොඳින් වැඩ කරන්න පටන් ගන්න. ඔයාලටත් අනාගතයේ අද වගේ දවසක ගොඩාක් සතුටින් ප්‍රීතියෙන් right උඩ පැනලා කෑ ගහලා රටට වැහෙන්න කියන්න හිතේවි ඔයාලා හොඳ රිසල්ට් එකක් අරගත්තොත්. හරි. එහෙම නැත්නම් ඔයාලට වෙන්නේ ගෙදරට වෙලා එළියටවත් සතියක් දෙකක් එළියටවත් බහින්න නැතුව හැමෝටම හොරෙන් කැංගිලා ඉන්න. ඉතින් ඒ තත්වයටපත් වෙන්නේ නැතුව නේද හැමෝටම කට ඇරලා මගේ රිසල්ට් එක මේකයි කියලා එදාට වෙනදා ගමේ ඇවිදින්නේ නැති ඔයා එදාට ගමේ ඇවිදීනේ. හරි. ඇයි අහන කෙනාට දැන් රිසල්ට් එක තියන්න පුළුවන්. අන්න එහෙම තත්වයක් උදා කරගන්න ඒක ඔයාලට පුළුවන් බැරිකමක් නෑ පුතේ. අර හැමෝම ඕනෙවල හොඳ රිසල්ට් එකක් අරගෙන තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. right. එහෙනම් අපි අදට පන්තිය නතර කරමු. ආයිබෝවන්.